ගන්නා මොකද්ද මේ කතාව right ප්‍රේමන්තේනේ දැන් ඒක දෙවන මරණය කියන්නේ මොකද්ද ඉංග්‍රීසි භාෂාවෙන් නිය සරලව ගත්තොත් second death දැන් දෙවන මරණය නම් අපාය hell ඒකට අපි කියනවා the lake of fire කියලා සිංහලෙන් කියන්නේ ගිනිවිල කියලා ගීත සහෝදරේ දැන් යේසුස් වහන්සේ පොරොන්දු වුණා මේකෙන් අනතුරු නොවන්නේ කියලා. දැන් මේ අපාය, මේ hell අපි දන්නවනේ අපාය අපි ස්වර්ගය අපාය දන්නවා හිරන්ති සහෝදරය. අපිට අග්ගල බල්ලම එළිදරව් පොතේ අපිට හොඳට ඔළුවට යන විදියට කෙනෙක් පෙරල ගන්න සියලුම කාන්තාව පෙරල ගමු එළිදරව් 2014. ප්‍රබෝධ ඇතුළු සියලු පිරිමි පෙරල ගමු එළිදරව් 21:18. මං ආසයි කාන්තාව සහ පුරුෂයා දෙන්නම ඉන්නවා නම් බයිබල් දෙකක් දෙන්නට තියෙනවා නම් ෆෝන්ස් දෙකක් තියෙනවා වගේ හරි කාන්තාව එළිදරව් 20:14 පිරිමි එළිදරව් 21 8 වෙනි පදය ඒ අනුව අපිට රීටා සහෝදරිය වා කැමතිද එළිදරව් 20:14 කියවන්න මරණය පාතාලයක් ගිනිවිලට හෙළන ලද්දේ මේ ගිනිවිල දෙවන මරණය වේ යමතුගේ නම් ජීවන පොතේ ලියවී නැති බව සම්භවීද ඔහු ගිනිවිලට හෙළනු ලැබීය පැහැදිලිද එළිදරව් 20:14 රීටා සහෝදරිය කිව්වා මොකද්ද එතන කියන්නේ ගිනිවිල 20:14 මරණයත් පාතාලයත් ග්‍රීක භාෂෙන් පාතාලයට කියන්නේ මොකද්ද හේදිසිය පාතාල ලෝකය අන්ඩර්වර්ල්ඩ් ගෑන් කියන්නේ පාතාල ලෝකේ කිව්වම ඔලුවට ගන්න කොහොමද අපාය තමයි කියලා හරිද අපායේ ගෑන් එක පාතාල ලෝකෙලා නිවුස් යනකොට එමෙ හිතා ගන්න පාතාලේ ගිනිවිලට හෙළන ලද්දේ ගිනිවිල මේ දෙවෙනි මරණය එනම් ගිනිවිලය ප්‍රමන්තේනි මේ එළිදරව් අධ්‍යයනයේ බලාපොරොත්තු අපි කිසිම කෙනෙක් ඔය ගිනිවිලට නොයා සිටීම ඔය පාතාලයට නොයා සිටීම හරිද දෙවන මරණය තව ටිකක් ගැඹුරට යනවා එළිදරව් 21:8 පිරිමි පාර්ශවයෙන් කවුද කියවන්නේ එහෙත් බියසුල්ලෝද අවිශ්වාසිකයෝද දුරාචාරීහුද මිනීමරන්නෝද කාමමිත්‍යාචාරීහුද අනවින කරන්නෝද රූප වඳින්නෝද සියලු ආකාර මුසාවාදීහුද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝය එය දෙවන මරණයයි මට වදාළසේක අදලීද එමු දෙවෙනි පරිච්ඡේදයට එමු දැන් බයිබලයේ පෙළගෙන 11 වෙනි පදයට ප්‍රේමවන්තේනි සාතන් තර්ජනය කරලා ජීවිතයට පහර දෙද්දී යේසුස් වහන්සේ පොරොන්දු වුණා එළිදරව් 11 ජය ගන්නාට මරණය ශාරීරික මරණය අභිබවා නැගිටින්න පුළුවන් කියලා. He who overcomes ඉංග්‍රීසි භාෂාවෙන් ටෙරන්ස් සහෝදරයා කියන්නේ overcomes අපි තරංගයක් දුවනවා අපිට තියෙන හර්ඩල්ස් තරංගයේ හර්ඩල් එක තිබ්බම නවතින්නේ නැහැ නේ හර්ඩල් එක පයින්නවා ඕවර්කම් කරනවා ප්‍රේමන්තේනි තව ටිකක් ගැඹුරට ගියොත් යුදෙව් විග්‍රහය තමයි දෙවනි මරණය කියලා කියන්නේ එපාම කරපු දුෂ්ටයන් ලබන දෙය හරිද රුක්මා සහෝදරයා රම්‍ය සහෝදරි යුදෙව් විග්‍රහය තමයි දෙවනි මරණය කියලා කියන්නේ රම්‍ය සහෝදරි එපාම කරපු මිනිස්සු කියන්නේ පාම කරපු දුෂ්ටයෝ යන තැන ප්‍රියරංජන සහෝදරයා. අපි එළිදරව් දෙවෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ B කොටසෙන් ගන්න කාරණාව තමයි මෙන්න මේ ආත්මික සත්‍යය. මොකක්ද ඒ සත්‍යය? සියලු මිනිස්සුયો මැරෙනවා. නමුත් මැරෙන සියල්ලන්ව මරන්න බෑ. කවදාද ඉගෙනගෙන තියනවද ඒක? මැරෙන සියල්ලන්ව මරන්න බෑ. හැබැයි මැරෙන අයව මරන්න පුළුවන් වීම මොනතරම් අභාග්‍යයක්ද? All are not killed with death. They're not. ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වොත් all are not killed with death.
ඔබ මම ශාරීරිකව මැරුණට අපිව කිල් කරන්න බෑ මරන්න බෑ. අපි නැගිටින්න නියමිතයි. Praise the Lord. Praise the Lord. ප්‍රමන්තේනි දෙවැනි මරණය කියලා කියන්නේ ශාරීරිකව මැරෙන අය සදාකාලිකව මැරෙන අවස්ථාවට තමයි දෙවැනි මරණය. පැහැදිලි? අපි යන්න 12ට. පුත එතන ගලව ගන්න තියනවද කාට හරි? right. ශාමිලා අනෝෂයි උදන් ෆර්නෑන්ඩෝයි ලොග් වුණා. අපිට ඒ දෙන්නවත් බලාගෙන රෝෂිනී සහෝදරියවත් බලා ගන්න පුළුවන් නම් තව සන්තෝෂයි කාදේශුත් ඉන්නවා. අමාරු නම් ප්‍රශ්නයක් නැහැ. right. කොහොමද කියවන්නේ 12 වෙනි අපි බයිබල් කියවීම සිසිර සහෝදරයාගෙන් ආරම්භ කරමු. සිසිර සහෝදරයා, ගීත සහෝදරී, හිරන්ති සහෝදරී. right 12 වෙනි පදය. තවද පර්ගමම් සභාවේ දූතයාට මෙසේ ලියන්න. දෙමුහත් තිවුණු කඩුව ඇත්තා වූ තැනන් වහන්සේ මේ කාරණේ කියනසේක. right එච්චරයි 12. පර්ගමම් සභාවේ දූතයාට මෙසේ ලියාපන්න. පර්ගමම් කීවෙනි සභාවද මේ අපි බලන්නේ දැන්? දෙවනි. දෙවනි එකට පස්සේ මේ කියන්නේ 3. එහෙනම් අපි කියමු පළවෙනි සභාව මොකක්ද හිරන්ති සහෝදරිය බැලුවේ? එපීස සභාව. දෙවනි සභාව අපි ගිය සතියේ බැලුවා ප්‍රියරංජන සහෝදරයා කාටද? ස්මරණය. අද අපි බලනවා පර්ගමම්. පර්ගමොස් කියලා කියන ඉංග්‍රීසි භාෂාවෙන්. දැන් මොකද්ද මේ පර්ගමම් සභාවේ කතාව? තවත් ඉන්ටරෙස්ටිං විනාඩි 45ක් අපි බලනවා. 7:45 යටමාට අපි ඉවර කරගන්න try කරමු. රෝම පළාතේ රෝම ප්‍රොවින්ස් වල දේශපාලනික අගනුවර තමයි පර්ගමම්. පොලිටිකල් කැපිටල් එක. යොහන් මේ හසුන ලියනකොට පර්ගමම් මේ කලාපේ තව අවුරුදු 300ක් පමණ කැපිටල් සිටි එක වෙලා තිබුණා. විශ්වාස 100 ඉඳලා 400 විතරනකම් පර්ගමම් තමයි දේශපාලන අගනුවර වෙලා තිබ්බේ. දැන් මේ නගරය සංස්කෘතිමය සහ අධ්‍යාපනික ලෙස කැපී පෙනුණා. එහි පුරාණ ලෝකයට අයත් ඒන්ෂන්ට් වර්ල්ඩ් එකට අයත් අති විශිෂ්ට පුස්තකාලයක් තිබුණා කියලා ඉතිහාසය සාක්ෂි දරනවා. ඒ පුස්තකාලේ සමිලා සහෝදරි පොත් ලක්ෂ 2ක් තිබ්බයි කියලා කියනවා. ඒ කාල පොත් ලක්ෂ 2ක්. එතකොට දැන් ඒ නගරේ ආගමික නගරයක් දුන්නා මේ නගරය. ග්‍රීක සහ රෝම දෙවිවරුන්ට දේවාල තිබ්බා සුමුදුනි සහෝදරි. දියෝනිසස්, ඇතීනා, ඩෙමටර්, සියුස් දෙවියන්ගේ ටෙම්පල්ස් තිබ්බා. හරි මිත්‍යා දෘෂ්ටික. ඒ වගේම රෝම අධිරාජ්‍යව නමස්කාර කිරීමට කැප කළ දේවාල 3ක් තිබ්බා. ඒ කියන්නේ එම්පරර්ව වර්ෂිප් කරන්න ටෙම්පල්ස් 3ක් තිබ්බා. උද්ගල වන්දනා. right? මේ යොහන් ලියනකොට ඊට අවුරුදු 50කට ඉස්සෙල්ලා ස්මරණය කියන සභාව දිනාගෙන තිබ්බා. ස්මරණය කියන නගරය දිනාගෙන තිබ්බා. අපි ආය අර නෝමල් එකට ගමු. කොහොමලා පේන ගමු මාව විතරක් ලොකුවට පේනවා දැන්. පොඩ ඇඟිල්ල වැදුනද නැත්නම් වෙනස් කරාද? නෑ වෙනස් කරා මේ නැත්නම් සත්‍යයක්. හරි මම දාන්න කියන්නේ අර. නෝමල් කරමු කාගේ හරි මයික් එකක ඉෂුව එකක් ඇත්තේ. අපි ආයි පොඩ නෝමල් කරගමුද? හැමෝම එන විදියට හැමෝගෙම දැන් හරි කියන්න. දැන් ප්‍රබෝධවයි ලලන්තිකාවයි පේන විශාල දැවැන්ත සිනමා තිරයකින් දැන් සුමුදුනි සහෝදරියව ඒ දැවැන්ත සිනමා වටේ පේනවා. මම ශිවාන්නයකින් හිරන්ති සහෝදරියව අපේ මැත්ස් ප්‍රොෆෙසර් වයි පෙවුණා. ශිවාන්නය මේ මම හිතන්නේ ශිවාන්නයගේ මේ පොඩ්ඩක් හදාගන්න අතර උඩ දකුණු පැත්තේ බටන් එකක් තියෙනවා view කියලා අන්න ඒකෙන් පොඩ්ඩක් හදාගන්න මම හිතන්නේ. view කියන්නේ සමා වෙන්න ඕන. හරි. ඒක gallery කියන එකද? gallery. thank you so much. හරි. thank you. තාක්ෂණයේ මම දුප්පත්. right. දැන් ස්මරණය කියන සභාව දිනාගෙන තිබ්බ අවුරුදු 50කට ඉස්සෙල්ලා අධිරාජ්‍යයක් වෙනුවෙන් හදපු පළවෙනි දේවාලය ඉදි කිරීම.
ඒගොල්ලෝ මොන අධිරාජ්‍යයේ ටෙම්පල් එකක් දන්නවද හදලා තිබ්බේ තිබේරියස් කියන අධිරාජ්‍යයේ. දැන් පර්ගමම් වලට ගෞරවයක් හිමි වුණා අගෝස්තුස් සීසර් අධිරාජ්‍ය සඳහා කැප කළ ටෙම්පල් එකක් ඒගොල්ලෝ හැදුවා. ඒව හොඳ කාරණා නෙමෙයි හොඳ. කියන්නේ පුද්ගලයාව වන්දනා කරන්න හදනවා දේවාලයක්. එයාගේ නමින්. ඒකට එයාට තමයි කියලා নমස්කාර කරන්නේ. එතකොට අධිරාජ්‍යය එම්පරර්ගේ නමින්. ඒක ඊටාම බලවත් ලෙස තිබ්බා. පර්ගමම් දේවතා පිදේනි පිළිබඳව নমස්කාරමේ කේන්ද්‍රයක් පර්ගමම් සිටි එක. ඔන මේ වැදගත් ඉගැන්වීමක් හොඳ ඉන්ටරෙස්ටිං ඉගැන්වීමක්. මේ ඇස්ක්ලිපියෝස් කියලා කෙනෙක්ව නියෝජනය කරපු මේ දේවාලයක් තිබ්බ දේවතා පිදේනි තියෙන මේ පර්ගමම් වල. එයාව නියෝජනය වෙන්නේ සර්පයෙක් තුලින්. මේ ඔබ මේ පොඩක් පස්සේ රිෆර් කරන්න පුළුවන් ඔබ පොතකින් හරි ඉන්ටර්නෙට් එකේ හරි මෙන්න මේ අකුරු ටික ලියා ගන්න. ASCLEPIOS. A for apple, S for sun, C for cat, L for lead, E for elephant, P for pet, I for what? Ink. Ice O cream. for orange, S for sun. Ice cream. Right? ඒක ප්‍රොනවුන්ස් කරන්නේ ඇස්ක්ලිපියෝස් කියලා. දැන් මේක මොකද දන්නවද මම ඔබට කිව්වේ? ඊටාම මේ පුදුමාකාර මේ ලෝකයක අපි ජීවත් වෙන්නේ මේ ඇක්ලිපියෝසස් කියන කෙනා he was the god for medicine කියලා කල්පනා කරා. පර්ගමම් සභාවල පර්ගමම් සිටි එකේ මේ තිබ්බ දේවාලේ god for medicine. දැන් not only god for medicine සුවය සහ දැනුම ඥානය සඳහා දෙවියන්ව සිටියා ඔහු. ඔහුගේ දේවාලයේ වෛද්‍ය විද්‍යාලයක් තිබ්බා. මේ ජනප්‍රිය රෝම දෙවියගේ දේවාලයට මුළු රෝම අධිරාජ්‍යයේම අසනීපව සිටි සහ නොයෙක් ඩිසීසස් වලින් ලෙඩ රෝග වලින් ඇති බොහෝ අය ආවා සුවය සඳහා. හරිද? මේ ටෙම්පල් එක ඇතුලේ මෙඩිකල් ඉන්ස්ටිටියුට් එකක් තිබ්බයි කියන්නේ. දැන් ඒකේ ප්‍රශ්නේ මෙන්න මේකයි. සුවය ලබන්න ආපු අය ලලන්තිකා දේවාලයේ ඇතුලේ එක රාත්‍රියක් ගත කරන්නට අවස්ථාව ලබනවා. හරිද රුක්මාන් සහෝදරයා? ඔක්කොම ලයිට් නිවලා කරුවලේ ඒක ඇතුලේ එයාට බිම නිදා ගන්න දෙනවා. ඒක ඇතුලේ විස නැති නයි හිටියා. දැන් අසනීප මිනිස්සයව පොළවේ නිදි කරවල තමයි තියන්නේ මුළු රාත්‍රියක්. දැන් රාත්‍රියේ මේ නයි එහා මෙහා අතාරිනවා. එක නයෙක් හරි ඇඟේ ගෑවුනොත් ගෑවිලා ගියොත් ස්පර්ශ වුණාම ඒක සලකනවා දෙයියෝ අත තිබ්බා කියලා. එම ස්පර්ශය නිසා රෝගියා සුවය ලබනවා කියලා ඔවුන් ඇදහුවා. ඔන්න ඕක තමයි පර්ගමම් සභාවේ පර්ගමම් සිටි එකේ තිබ්බ මිත්‍යා දෘෂ්ටික తত্ত্বය. හරිද? හරිද? එවැනි පසුබිමක තමයි තිබ්බේ. දැන් අපි දැන් මේ පර්ගමම් වල හිතුවට ලංකාවේ ජීවත් වෙන ඔබට මටත් තියෙනවා මේ වගේ නයි මේ නයි නෙමෙයි වෙන නයි තියෙනවා. අපි වගේ රටක ජීවත් වෙනකොට මිත්‍යා දෘෂ්ටික දේවල් නොසෑහෙන්න තියෙනවා ප්‍රේමන්තේ. right? නොසෑහෙන්න තියෙනවා කල්පනා කරලා බලන්න. ඒතකොට ආත්මික තලයන් අපගේ ජීවිතයේ ආත්මික තත්වයන් කොයි ආකාරද ඒ දේවල් අපි ගලපගන්නේ ක්‍රිස්තියානි ජීවිතයේ එදිනෙදා අපි ප්‍රායෝගිකව මේ ලංකාව ඇතුළේ ජීවත් වෙනකොට. අපි සමහරට විශ්වාස කරනවා මේ මොකක් හරි කරඬුවක් එළියට ආවම වහිනවා. මේකේ මහා විශාල මේකක් තියෙනවා. මේකෙන් තමයි රට ආරක්ෂා වෙන්නේ. එතනින් පටන් ගත්තම ලංකාවේ එහා කොන මෙහා කොනට මහා අන්ධ මිත්‍යාවන් දේවත්වයෙන් පුදන අදහන පසුබිමක තමයි කිතුරුන් වූ ඔබමම ජීවත් වෙන්නේ. පර්ගමම් වගේමයි. 12 B කොටස සිසිර සහෝදරයා කියනවා මෙන්න මේ කාරණා. දෙමුහත් තියුණු කඩු ඇත්තා වූ තැනන් වහන්සේ මේ කාරණය කියනසේක. එලිදරව් 1:16 යොහන් ඔබ්සර්ව් කළා. යොහන් හොඳට බැලුවා යේසුස් වහන්සේගේ කට ඇතුලෙන් එන දෙමුහත් තියුණු කඩුව ගැන. හරිද?
එලිදරෝ 1:16 යොහන් දැක්ක මුලින්ම දෙමුහත් කඩුවක් කට ඇතුලෙන් එනවා. දැන් යේසුස් වහන්සේ පරගමම් වල කිතුණුවන්ට පෙන්නනවා දෙමුහත් තියුණු කඩුව. ඒකම පෙන්නනවා. මේ අනුව දැන් අපි ආත්මික වැඩිමහල්ලන් බව මම විශ්වාස කරනවා. මම මෙතනින් පොඩ්ඩක් අහනවා අවංකයෙන් කතා කරන්න ඕන මොකක්ද මේ කට ඇතුලෙන් එන දෙමුහත් තියුණු කඩුව කියම් බලන්න කවුරුයි? ඒ වචනේ. ඒ වචන excellent, praise the Lord. වචනය. අදින් පස්සේ දැන් ඔබ මතක තියාගන්න ඕන ශාස්ත්‍රණීත් ලොග්ගුණා ශාස්ත්‍රණයට මිස්සුන ටික ශමිලා සහෝදරිය කියලා දෙයි පස්සේ ඉවුරුනාම දැන් දෙමුහත් කඩුව කියලා දේ වචනේ හැම වෙලේම කතා කරනකොට ඔළුවේ තියාගන්න ඕන දේව වචනය තමයි ඒ කියන්නේ. ඒතර අපි කොම්ප්ලිකේට් නෑ. ළමෙක්ට උගන්නක් දී වුණත් වෙන කෙනෙක් එක බෙදා ගන්නෙත් දී වුණත් දෙවියන් වහන්සේගේ වචනය හැම වෙලේම දෙමුහත් තියුණු කඩුවක් වගේ. එනම් යේසුස් වහන්සේ පරගමම් සභාව මනින්න විනිශ්චය කරන්න තීරණය දෙන්න භාවිතා කරන්න එතුමගේ කඩුවයි. එනම් එතුමගේ වචනයයි God's word. ඔවුන්ට දැන් දැනේ sharp edges. දෙමුහත් බව ඔවුන්ට දැනේ. තියුණු බව ඔවුන්ට දැනේ. දෙමුහත් තියුණු කඩුව. ප්‍රමන්තින එක තව ටිකක් හොඳට අපි ගලපගෙන අපේ ප්‍රඥාවට තේරෙන විදියට ගත්තොත් දෙමුහත් කඩුවේ ස්වභාවයේ ටෙක්නිකල් ටර්ම්ස් විද්‍යාත්මක පැත්ත අපි බලනවා දේ වචනේ එළියට අරන්. හෙබ්‍රෙව් 4 වෙනි පරිච්ඡේදය පොඩ්ඩක් පෙළගන්ටක් ගාලා ඔක්කොමලා ටෙක්නිකල් ටර්ම් එක අපි බලනවා. දෙමුහත් තියුණු කඩුවේ. දැන් ප්‍රබෝධ දන්නවා තාක්ෂණයේ ටෙක්නිකල් පැත්ත. නේ? ඒක නිසා තමයි ශිවානයට අර ගැලරි එක මේ ඔබන්න කිව්වේ. ඒ ටෙක්නිකල් ටර්ම්ස්. දැන් අපි බලනවා ඒ දෙමුහත් කඩුවේ ටෙක්නිකල් ටර්ම්ස්. හෙබ්‍රෙව් 4 වෙනි පරිච්ඡේදය තියෙනවද බයිබලේ? හරි පෙරළුවා. ඒකේ බලන්න 12 වෙනි පදේ තියෙනවද කියලා? තියෙනවනේ. හරි. ඒක කියවන්න කවුරුද? මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනයෙන් ජීවමානය බලවත්ය. කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය. ප්‍රාණය හා ආත්මයද සංධිහා ඇටමිදුළුද වෙන් කරන තරමට කාවදින්නේය. සිතේ සිතවිලිද අදහස්ද විමසන්නේය. පැහැදිලිද? ඈ කියවෝ ඊටාම ලස්සන්ට. කොයිම දෙමුහත් කඩුවකටත් වඩා තියුණුයිලු. ප්‍රාණය. ඒ කියන්නේ මේ පණ අපේ පණ හා ආත්මය. පේන්නේ නැති කොටස. සංදි ඇට මිදුළු වෙන් කරන තරමට කාවදින්නේ සිතේ සිතුවිලිද අදහස්ද විමසනවලු. සොයා බලන් සිතුම් මුල්පත් හා පාලන වේගත් කිලිටි සැඟෙව් සිදුරුත් රජ යන මාසිත්. අපි ගයනව නේද? ගැයුවද මතකද? මට මේ දැන් මතක් වුණේ මේ පදේ. කිලිටි සැඟෙව් සිදුරුත් රජ යන මගේ ඇතුලේ යවන හැරව ගලන ඒවා. මේ මොහොතේත් එහෙම තියෙනවද? සොයා බලන් දෙවිඳුනි මා සොයමින් විමසා බලන් දැන් ඔබගේ netin බලමින් ඊළඟ ලයින් එක මොකද්ද? මෙමා මට පෙන්වන්න මොනතරම් ලස්සනද මට මාව පෙන්වන්නලු. මට මාව පෙන්වන්න හම්බු වෙන්නේ මට මාව දැක ගන්න හම්බු වෙන්නේ ඔබ අතේ තියෙන ওই රතු පොතෙන් විතරයි. වෙන මොකකින්වත් මට මාව බලා ගන්න හම්බෙන්නේ නැහැ. මේ ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ කොහොමද දන්නවද? පුදුම ස්ට්‍රෝං වචන ටිකක් කියනවා ප්‍රේමවන්තනේ. For the word of God is living and powerful and sharper than any two-edged sword, piercing even to the division of soul and spirit and joints and marrow, and is a discerner of the thoughts and intents of the heart. Marrow joints වලටත් යනවලු. Right? මේ දෙමුහත් තියුණු කඩුව යේසුස් වහන්සේ භාවිතා කළා පර්ගමම් වල කිතුණුවන්ව වෙන් කරන්න ඇතැම් අයගෙන්. අද අඟුලාන මෙතොත් සභාව සෙන්ට් මෙතායස් චර්ච් එක ආවේ මරියා චර්ච් එක සහ අනිත් සියලු දෙනාව පල්ලියේ ඉන්න හැමෝන්ගෙම හරියටම වෙන් කරන්න උන්වහන්සේ භාවිතා කරනවා ඒ වචනයම 13 වෙනි පදය.
ගීත සහෝදරියගේ කොටසත් මම කියවන්නම්. එයාට මේ වෙලාවේ කියන්න ටිකක් අමාරුයි. right එනම් okay. නුඹ වාසය කරන ස්ථානයේද දනිමි. එනම් සාතන්ගේ සිංහාසනයේ තිබෙන තැනය. නුඹ මාගේ නාමයේ තදින් අල්ලාගෙන සිටින බවද සාතන් වාසය කරන ස්ථානයේදී නුඹලා අතරේ මරණු ලැබූ මාගේ විශ්වාසවන්ත සාක්ෂිකාර වූ අන්තිපස්ගේ දවස්වලදී මා කෙරෙහි ඇදහිීම අත් නොහැරි බවද දනිමි. ප්‍රේමන්තේනි නුඹ වාසය කරන ස්ථානය දනිමි. සාතන්ගේ සිංහාසනයේ තිබෙන තැනය. පර්ගමම් ඉඳලා තියෙන යකා වාඩි වෙලා ඉන්න තැන. සිංහාසනය. ඔබ දැන් වාඩිලා ඉන්නව නේද? ඔබේ සිංහාසනය මොකද්ද? මට පේනවා සිංහාසන, මගෙත් තියෙනවා සිංහාසන, අපේ සිංහාසනේ පුටුව. පර්ගමම් ඉන්නේ යකා වාඩි වෙලා ඉන්න තැනලු. යේසුස් වහන්සේ කියන්නේ. බොහොමයක් කාරණා අතරින් සාතන් බලවත් ලෙස පර්ගමම් අල්ලගෙන හිටියා. ප්‍රධාන ලෙස කාරණා හතරකින්. ප්‍රමන්තේනි එක ගැන විවිධ මත තිබ්බා. දැන් ඇක්ලිපියෝස් අපි ඉස්සර බැලුවේ ඒ සර්පයා කියන ඒ මහා විත්‍යා දෘෂ්ටික පැජන් රිලිජන් එක නිසා මේම අල්ලගෙන හිටියයි කියනවා සාතන්. ඒ වගේම යෝධ ප්‍රතිමාවක් තිබ්බලු සියුස් දෙවියන්ගේ. ඔහුට කැප කළ. ඒක නිසා සාතන් අල්ලන් හිටියයි කියනවා. තවත් සමහර හිතනවා බබිලෝනීය මිත්‍යා පූජකයෝ සිටි පුරාණ කේන්ද්‍රය පර්ගමම් කියලා. තව සමහරු කියනවා රෝමාණ්ඩුවට නමස්කාර කරන දේශපාලනික ලෙස වූ කේන්ද්‍රය පර්ගමම් කියලා. ඒ කියන්නේ එම්පරර් වර්ෂිපින් එකේ සෙන්ටර් පොයින්ට් එක පර්ගමම් කියලා. මේ සියලු කාරණා එකට කැටි කරලා ගත්තම අපිට ක්ලියර්ලි කියන්න පුළුවන් පර්ගමම් යක්ෂයා විසින් තදින් අල්ලගෙන සිටි නගරයක් බව. නුඹ මාගේ නාමය තදින් අල්ලාගෙන. ඒතර යේසුස්වහන්සේ වැදගත් කාරණාවක් කියනවා. මෙවැනි තදබල මිත්‍යා දෘෂ්ටික නගරයක ජීවත් වූ කිතුණුවන් තම ඇදහිල්ල යේසුස් වහන්සේ කෙරෙහිම තදින් අල්ලගෙන හිටියා. හරිද? ලංකාව පිළිබඳ විස්තරයක් ඔබට මම කරනවා නම් ඔබ මමත් අපේ ඇදහිල්ල තදින් අල්ලගෙන සිටින්න ඕන. ගොඩාක් කාරණා අපි අත්දකින වෙලාවෙදී. හොඳින් මතක තියාගන්න රටේ කරන හැම කාරණාවක්ම කිතුණුවන් වූ ඔබ මම අනුමත කරන්න බැරි වෙන අවස්ථාවන් එන්න පුළුවන් ඉදිරියේදී. ඇදහිල්ල නැති කරගන්න එපා. right? ඒක අල්ලගෙන ඉන්න ඕනේ. ඇදහිීම අත් නොහැරිය බව ගනිමි. යේසුස් වහන්සේ ප්‍රශංසා කරා පර්ගමම් වල කිතුණුවන්ට මන්ද වුන් ඇදහිල්ල අත් නොහැරිය නිසා. අපේ ඇදහිල්ල අයිති යේසුස් වහන්සේට කියලා අවබෝධ කරගෙන සිටීම සහ ඒක ස්ථිර කර ගැනීම වැදගත් දෙයක්. ඔබ ඉගෙනගෙන තියනවාද ඔබේ මගේ ඇදහිල්ලත් අයිති යේසුස් වහන්සේට කියලා. ඒක පවා අයිති යේසුස් වහන්සේට. ඒක අල්ලන් ඉන්න. උන්වහන්සේගේ පැත්තෙන් අතරින්නේ නැහැ. අපි අතරින්න බෑ එතුමා. right? දැන් අපි වැදගත් ඉගෙනීමක් ඉගෙන ගන්නවා දේවචනේ ඊළඟ ලයින් එකේ. මාගේ විශ්වාස සාක්ෂිකාර වූ අන්තිපස්. සිසිරස් මැනික් දිවල සහෝදරයා එම කිව්වා. මන් දිහා පොඩ්ඩක් බලමු. බයිබලයේ සිටින අපි දන්නේ නැති විශිෂ්ට අතිවිශිෂ්ට වීරයෙක් තමයි අන්තිපස්. ඉතිහාසය අපිට මුකුත්ම කියන්නේ නැහැ ඔහු ගැන. මෙතන විතරයි කියන්නේ. බයිබලයේ එක් විශිෂ්ට මිනිසෙක් පර්ගමම් වල මේ වටිනා නාමය ලැබුවා. එනම් මොකද්ද ටයිටල් එක? මාගේ විශ්වාස සාක්ෂිකාර faithful martyr. එනම් අන්තිපස්. ඇයි ඔහු විශිෂ්ට වීරයෙක් වෙන්නේ? ඇයි? ඔබට හිතෙන්න පුළුවන් මං ඇයි එහෙම කියන්නේ? ඒ මොකද දන්නවද? මන්ද යේසුස් වහන්සේ ගැනත් දෙවියන් වහන්සේ කිව්වේ ඕකම තමයි. විශ්වාස සාක්ෂිකාරයා කියලා යේසුස් වහන්සේට. එලිදරව් පළවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ පොඩ්ඩක් කියවන්න. එලිදරව් 1:5. පළවෙනි ක්වොලිටි එක යේසුස් වහන්සේගේ මොකද්ද? විශ්වාස සාක්ෂිකාර වූ විශ්වාස සාක්ෂිකාරයා වූ මලවුන්ගෙන් නැගිටි කුළුඳුලා පොළොවේ රජුන්ගේ අධිපතියා
ඔන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පළවෙනි ක්වොලිටි එක දෙවියන් වහන්සේ සාක්ෂි දන්නවා විශ්වාස සාක්ෂිකාරයා මාට යේසුස් වහන්සේත් වේද සාක්ෂිකයෙක් මාට කෙනෙක්. අන්තිපස්ට යේසුස් වහන්සේ දෙන ටයිටල් එක මොකද්ද? විශ්වාස සාක්ෂිකාරයා. අන්තිපස් යේසුස් වහන්සේව අනුගමනය කළ එතුමා වගේ මිනිසෙක්. මේ උතුම් මිනිසයා ගැන කල්පනා කිරීමට හෝ ඔහුව හයිලයිට් වෙලා නැහැ කාටවත්. ඔහු ගැන සඳහනක් කරන්නට මුළු ඉතිහාසය පුරා. ඉතිහාසයේ පිරුවත් ඔබ Google එකේ හරි මොකක හරි සමාට අන්තිපස්ව හම්බ වෙන්නේ නැහැ. The world overlooks them, but Christ sit and take a notice of those little ones who belongs to him. යේසුස් වහන්සේ තුල තියෙන අද්විතීය ස්වභාවය ඒකයි. මම පොඩි කාලේ හිතුවා ප්‍රේමන්තනි සභාවේ දුප්පත් සමාජයට මිනිසෙක් මැරුණම අනේ මේ මිනිස්සයා කවුරුත් දන්නේ නැහැ නේ කියලා. ඒත් මේ පර්ගමම් වලට යේසුස් වහන්සේ කියපු දේ මම ඉගෙන ගන්නකොට ඔබට කියලා දෙන්න මම ධෛර්ය ලැබුවා. මේ ලෝකේ කවුරුත් ගණන් ගන්න නැති මිනිස්සයව ස්වාමීන් වහන්සේ ඉදිරියේ හයිලයිට් වෙනවා. ග්‍රීන් මාකර් එකකින් හොඳ හයිලයිට්. කවුරුත් ගණන් ගන්නේ නැහැ, නොටිස් වෙන්නේ නැහැ ඒ යහපත්කම. ඒත් යේසුස් වහන්සේ ඉදිරියේ අන්තිපස් ජීවත් වුණේ සාතන්ගේ සිංහාසනයේ තිබ්බ තැන. එතොහු ඔහුට තිබුණු සියලු සාක්ෂි යක්ෂාකාර දේවල් සඳහා අවනත වෙන්නේ නැතුව හසු නොවේ. ඊට එරෙහිව සිටියා. පැහැදිලිද? ඔහුගේ නමේ තේරුම against all, සියල්ලටම විරුද්ධව. අන්තිපස් කියන නමේ තේරුම. ඔහු තම නමේ අර්ථය සම්පූර්ණ කළ උතුම් මිනිසෙක්. හරියට රුක්මල් ෆර්නෑන්ඩෝ වගේ. රුක් මල් ගහක තිබෙන මල්. ප්‍රේමන්තේනි අර සින්දුවක් තියෙන සීලවතීට සීලයක් නැහැ. එමුතින් අන්තිපස් තමාගේ නමට සාධාරණයක් ඉෂ්ට කරපු මිනිසෙක්. ඔබ මම ඒ සාධාරණත්වය ඉෂ්ට කරනවද? මාට වේද සාක්ෂික අද අපි ඉගෙන ගන්න යනවා මාට කියන එකේ මුළු අර්ථය. අන්තිපස්වත් වේද සාක්ෂිකයෙක් විදිහට තමයි විනාශ වෙන්නේ. මාටස් කියන ග්‍රීක් යෙදුමෙන් තමයි ඒක එන්නේ. ඒකේ අර්ථය තමයි මේ සාක්ෂිය කියන එක. විට්නස් කියන එක. හරිද? මේ අපි දැන් යමකට අත්සන් කරනකොට තියෙනවා ගැරන්ටර් සහ විට්නස් කියලා. දැන් ගැරන්ටර් වුණාම මම අපකාරයෙක් වෙනවා. මම මේ ණය ගෙවන්න බැඳිලා ඉන්නවා. විට්නස් කියන්නේ මොකද්ද? දන්න කෙනෙක් කියන්න මෙතන. සාක්ෂි. ඔව් සාක්ෂි කියන්නේ මොකද්ද? සාක්ෂිකාරයෙක් කියන්නේ මොකද්ද? කෙනෙක් අත්සන් කරනවා මම බලන් හිටියා. ඔව් මෙයා තමයි අත්සන් කරේ මේකට. මම සාක්ෂියෙ. එතකොට සාක්ෂිය මාට කියන එකේ අර්ථය තමයි this is true and I know it. මේ ඇත්ත මම මේ දන්නවා. හරිද? එතකොට වේද සාක්ෂිකයා කියලා කියන්නේ මාට කෙනෙක් කියලා කියන්නේ කිතුණු මාට කෙනෙක් කියලා කියන්නේ යේසුස් වහන්සේ ඇත්ත එතුමා ගැන මම දන්නවා. එතුමා ඇත්ත බව මම දන්නවා. මෙයයි වේද සාක්ෂික කියලා කියන්නේ. පැහැදිලි? මතක තියාගන්න ඕන අදින් පස්සේ. වේද සාක්ෂික මරණ කියලා කියන්නේ අන්න එහෙමයි. ඔබට මටත් කවදා හරි දවසක සමහර විට වේද සාක්ෂික මරණයක් හිමි වෙන්න පුළුවන්. යේසුස් වහන්සේ ඇත්ත, එතුමා ඇත්ත බව මම දන්නවා. එතුමා ගැන මම දන්නවා. ඒකට තමයි සාක්ෂිය කියලා කියන්නේ. 14 සහ 15 පද. එහෙත් දේවතා රූපවලට පිදූදේ කාන්ටත් වෛශාකම් කරන්ටත් ඊශ්‍රායල් පුත්‍රයන් ඉදිරියේ බාධාවක් ලැබීමට බාලාක් ගැන්වූ බාලාම්ගේ ඉගැන්වීම දරන්නන් ඔතන නුඹ ළඟ සිටින බැවින් නුඹට විරුද්ධව කියන්ට කරුණු ස්වල්පයක් මට තිබේ. 14 15
මෙසේ නිකොලායිතින්ගේ ඉගැන්වීම දරන්නෝත් ඒ ආකාරයෙන්ම නුඹට සිටිති. හරි. පොඩක් බර කියමන් ටිකක්. ඒත් අපිට ගලව ගන්න පුළුවන්. ආත්මයන් වහන්සේ අපිට මඟ පෙන්වනවා. නුඹට විරුද්ධව කියන්න කරුණු ස්වල්පයක් මට තිබේ. යේසුස් වහන්සේ ඔවුන් ගැන ප්‍රශංසාවෙන් කී දෙයට පස්සේ දැන් එතුමාට තියෙනවා කියන්න ඔවුන් පරගමම් වල තිබ්බ වරද ස්වභාවය. පැහැදිලිද? මොකද්ද වරද? ලසන්ති සහෝදරේ. right? බාලාම්ගේ ඉගැන්වීම් දරන්නන් ඔතන නුඹ ළඟ සිටින බැවින්. දුෂ්ට ගුරුවරුන්ගේ තවත් ආදේශකයක් තමයි බාලාම්. බාලාම් වැරදි මිත්‍යාවන් සහ නොයෙක් පාපකාරී දේවල් මිශ්‍ර කරලා මික්ස් කරලා බාලාක්ව සතුටු කරන්න උත්සාහ කරා. බාලාක් කියලා කියන්නේ මෝබරුන්ගේ රාජ. මන්ද ඊශ්‍රායල් වරුන්ට කෙලින්ම සාප කළ නොහැකි නිසා බාලාම් මේම කරේ අන්න ඒ නිසයි. දැන් ඒකට මම යන්නේ නැහැ. හෝම්වර්ක් හැටියට ලියා ගන්න ඕන ඔබ ඇත්තරම අවංකයෙන් මේ අපේ මේ ස්ටඩි එක තුල ඉගෙන ගැනීම තවදුරටත් අපි ප්‍රගුණ කරනකොට හරිම ලස්සනයි. ගණන් කතාව 22 23 24 පරිච්ඡේද කියව ගන්න. One of the most best interesting stories. මේ ඔක්කොම ඇත්ත කතන්දරයක් තියෙනවා. ගණන් කතාව 22 23 24 සහ 31 පරිච්ඡේදය. ඒතර පරිච්ඡේද 4ක්. මේ බාලාක් ගැන ලලන්තික තියෙනවා. මොකක්ද තියෙන ලලන්තික? පරිච්ඡේද මොනවද ලලන්තික කියමු? ගණන් 24 31 22 23 24 31 හරිද? ඔව්. ඒ පරිච්ඡේද 4 කියව ගත්තොත් බාලාම් මොකද්ද කරේ? බාලාම් සඳහා කියන කාරණාව අපිට මනවින් වැටෙන හොඳ කතා සාරාංශයක් විදියට. ඊශ්‍රායල් පුත්‍රයන් ඉදිරියේ බාධාවක් ලැබීමට ඉගෙනුවා. දැන් මෙය සම්බන්ධයි දේවතා රූප නමස්කාරය සහ වෛශ්‍යාකමට. හරිද? දැන් පරගමම් සභාවේ ඇතුලේ හිටියා මේ වගේ යක්ෂාකාර දේවල් හා මිශ්‍ර වූ කිතුණු. දැන් එකල රෝමයේ ප්‍රබෝධ ලිංගිකත්වය වැරදි ලෙස භාවිතා කළා. දැන් ටෙරන්ස් සහෝදරයා ඒ ලේසියෙන්ම ගත්ත මේ තරුණියන් දැන් මේ තරුණියන් රාශියක් සමග ඇසුරු කිරීම සරල සාමාන්‍ය දෙයක් ලෙස ඒ සංස්කෘතිය කල්පනා කරා. අදිසිවත් තරුණියන් රාශියක්ව ඇසුරු කරන්නේ නැත්නම් ඒ තරුණයා අසාමාන්‍ය කෙනෙක් කියලා හිතුවා. පැහැදිලිද කියන කාරණා? તો ලිංගිකත්වයේ හරි බාල සිල්ලර සුලභ බොහොම ලේසියට පහසුවට ගත්ත කාරණාවක් වුණා. ඒ වගේම මේ අර අපි දැන් අපේ පාරේ දකින්නේ ලංකාවේ මේ තොවිල් කරලා මේ බිත්තර අනම්මනම් දේවල් තියලා යකාට කෑම දීලා උදේ තොවිල් කරපු දේවල් මේවා ලෝකේ ඉහළම තලයේ ප්‍රොෆෙෂනල් විදියට කරපු නගරයක් තමයි පර්ගමම් කියන්නේ. දේවතාපිදේනි. නිකොලෝතයින්ගේ ඉගැන්වීම් දරන්නොත් ඒ ආකාරයෙන්ම සිටිති. එලිදරව් 2:6 එපිස සභාවට යේසුස් වහන්සේ ප්‍රශංසා කරා නිකොලෝත ඉගැන්වීම් ප්‍රතික්ෂේප කිරීම ගැන. හැබැයි දැන් පරගමම් සභාව ඇතුලේ ඉන්න කිතුණුවෝ සමහර කිතුණුවෝ නිකොලෝත ඉගැන්වීම් එකඟ වුණා. ඒත් එක එකතු වෙලා. නිකොලෝතයන් කියන එක මතකද කාටද? මොකක්ද මේ නිකොලෝත ඉගැන්වීම්? to conquer the people. මනුෂ්‍යයන්ව පාලනය කරන. they approved immorality. ඒගොල්ලෝ මේ අනුමත කරා මේ වනචර දේවල්, අශීලාචාර දේවල්, ශිෂ්ට සම්පන්න නොවූ දේවල්. right? ඒගොල්ලෝ ඒක ඕකේ කරා. right? පාවුල්තුමා මේ කොරින්තියේ මේ තිබුණු අශීලාචාර, ශිෂ්ට සම්පන්න නොවූ දේවල් වලට එරෙහිව කතා කරා. හෝම්වර්ක් එකේ පොඩ්ඩක් ගන්න මේ පළවෙනි කොරින්ති 3:1 සිට 9 තියෙනවා දේවතා පිදේනි පිළිබඳ ප්‍රශ්නයක. ඒ වචනේ පළවෙනි කොරින්ති 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද 9. දැන් පර්ගමම් සභාවේ ඇතැම් අයද මේ තත්වයන් අනුමත කළා. false doctrines and immoral living කියලා කියනවා. ඇන්ටිපස් මෙන් හරි ලෙස ඇදහිල්ල පැවැත් වූ කිතුණුවන්ට දැන් පර්ගමම් වල හිටපු ඇන්ටිපස් වගේ හරි ලෙස ඇදහිල්ල පැවැත් වූ කිතුණුවන්ට
සාතන්ට බලපෑමක් ඇති කරන්න පුළුවන් උනේ නැහැ persecution එක තුලින්. සංහාරය තුලින්. ඒ නිසා සාතන් deception වලින් ඒ කියන්නේ මුලාවකින් තමන්ගේ අරමුණ ඉෂ්ට කරගත්තා. සාතන්ගේ strategy එක වුණේ first violence then එකතු කරලා වැරදි මත වැරදි ක්‍රියා සහිත කණ්ඩායමක් ගොඩනගී. හරිද? දැන් යක්ෂයා පරගමම් වල මේ තද ආත්මික මිනිස්සු හිටපු නිසා යක්ෂයා මිනිස්සුන්ව මුලා කරේ මුලින්ම මේ violence මේ ભેද බින්න ඇති කරා දේවතා පිදේනි වෛශ්‍ය වෘත්තිය ඕකේ කරලා මේ හැම දෙයක්ම normalize කරලා පල්ලිය ඇතුලේ ඒ දේවල් සාමාන්‍යීකරණය වෙලා අද new normal කියලා අපි කොවිඩ් එකේ new normal තියෙන ඒව normal කරලා කණ්ඩායමක් ගොඩ නැගුවා මේ ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් සභාව දුර්වල කරලා සභාව වචනෙන් පිට නමුත් පිනවීමෙන් සමන්විත කරලා කියන්නේ දැන් WWF කියන්නේ World Wrestling Federation ඉස්සර දෙන්න. දැන් තියෙන්නේ මොකද්ද? ටෙරන් සහෝදරයා WWF ද මොකද්ද දෙන්නේ? ප්‍රියංජන් සහෝදරයා WWE World Wrestling Entertainment. Wrestling team wrestling match. ඒගොල්ලෝ ඒ ගහගන්නේ පිටපතකට. දැන් නාට්‍යයක් මේ ආදරේ තියෙන්නේ පිටපත් ලියන්නේ. දැන් ඒ ලියන්න මගේ පහර දෙන්න පහර කෑම පුටුවෙන් ගැසීම බැටීම මිරිකීම පෙරලලා ගහීම පොලේ ගහීම මේ ඔක්කොම ස්ක්‍රිප්ට් එකට තමයි ගහගන්නේ ප්‍රැක්ටිස් වෙනවා. World Wrestling Entertainment අපි ෆිල්ම් එකක් බලන්න යනවා වගේ තමයි ලාස් වේගාස් වල දැන් මිනිස්සු එන්නේ රෙස්ලිං බලන්න. මේක බොරු කියලා දන්නවා ඒත් විනෝද වෙනවා. දැන් අපි ෆිල්ම් එකක් බලන්න ගියාම ටව එකට හරි MS එකට හරි MS නෑ දැන් අපි රියෝ කොහෙද ගියාම අපි දන්නවනේ දැන් මේ කතාව අපි අඬනවා සමහරවිට. මේ ඇත්තට වෙලා නැහැනේ. ඒක අපි ඒකට අනුගත වෙනවනේ. පැහැදිලිද? පැහැදිලිද? දැන් ප්‍රේමවන්තේනි පිනවීම යක්ෂයා පරගමම් සභාව පිනවන්න කටයුතු කරා. පිනවීමෙන් සමන්විත කරලා ඊට පස්සේ ආත්මිකව සිතන ආත්මිකව කටයුතු කරන්නන් හා ගැටෙන්න සිද්ධ කිරීම යක්ෂයාගේ අරමුණු වලින් එක් අදහසක්. ඊට පස්සේ යක්ෂයා ඒ සඳහා සොලියුෂන්ස් හොයන්න, ඒ කියන්නේ උත්තර හොයන්න ඒ සඳහා යක්ෂයාම කටයුතු හදනවා. ඒ වැරදි අදහස් වැරදි මත දරන අයව නායකත්වයට පත් කරලා. දැන් පරගමම් වල තිබේ මේක. දැන් වැරදි ලෙස ජීවත් වෙන වැරදි ලෙස කල්පනා කරන දේවචනය පවා වැරදි ලෙස අර්ථ දක්වන අයගේ කණ්ඩායමක් හදලා ඒවල නායකත්වයෙන් බිහි කරලා හරියාත්මික තත්වයන් තිබෙන අයත් එක්ක විශාල ඝට්ටනයක්. 16 වෙනි පදේ ඒ නිසා මොකද යේසුස් වහන්සේ කියන්නේ? කියවමු. අපිට ලල්න සහෝදරිය කියවමුද? 16 පදේ කියවමුද? මයික් එක මියුට් වෙලා තියෙන්නේ. එබැවින් පශ්චාත්තාප වෙයන්න. නැතහොත් මම ඉක්මනින් නුඹ ළඟට ඇවිත් මාගේ මුඛයේ කඩුවෙන් උන්ට විරුද්ධව සටන් කරන්නෙමි. first thing යේසුස් වහන්සේ කියනවා පශ්චාත්තාප වෙන්න. සභා හතෙන් එලිදරව් පුතේ කතා කරන පහකට කියනවා පසුතැවෙන්න කියලා. මේ සරල වචනය වැදගත් ගැඹුරු අත්‍යවශ්‍ය වචනයක් කිතුණුවෙක් වූ ඔබට මට. පසුතැවීම කිතුණු හෝඩියේ පළවෙනි අකුරු වචන 10 අතරේ තියෙන වැදගත්ම වචනයක්. පසුතැවීම. සරල වචනයක් නමුත් ඊටම වැදගත් ගැඹුරු අත්‍යවශ්‍ය වචනයක්. ඒක නැතුව අපිට true වෙන්න ඈතර වෙන්න අමාරුයි. පසුතැවීම. නැතහොත් මම මුඛයේ කඩුවෙන් ඔවුන්ට විරුද්ධව සටන් කරන්නේ මේ ශමිලා සහෝදරි. පසුතැවෙන්නේ නැත්නම් යේසුස් වහන්සේ කරන දේ තමයි ඒ අරගමම් වල කිතුණෝ යේසුස් වහන්සේගේ දෙමුවක් තියුණු කඩුවට මුහුණ දෙන්න දැන් සිදු වෙනවා. විනිශ්චය පටන් ගන්න උන්වහන්සේගේ ගෘහයෙන්. පරගමම් වලින්මයි. එළියෙන් නෙමෙයි. ඒ කඩුව යනු යේසුස් වහන්සේ තම වචනයෙන් පරගමම් සභාව විනිශ්චය කරන බවයි. පළවන පේදුරු පොත 4 වෙනි පරිච්ඡේදය පොඩ්ඩක් පෙළගමු. පළවෙනි පේදුරු 4 වෙනි පරිච්ඡේදය.
yes මේ කවුද මගේ මම ඔලන්තිකා මගේ මුඛයේ ශාස්ත්‍රනේ ඔව් ශාස්ත්‍රනේ මගේ මුඛයේ කඩුවෙන් ඔවුන්ට විරුද්ධව සටන් කරන්නේ. මේකට මගේ මුඛයේ කඩුව කොහම වචනයනේ. වචනෙන් ඔවුන්ට විරුද්ධව සටන් කරන්නේ. එතකොට ඒකේ මොකද්ද නීශවන්නයේ තේරුම? ඒකේ තේරුම සම්පූර්ණයෙන්ම දේව වචනයෙන් විනිශ්චය කරනවා කියන කාරණාව. වචනේ නිසා තමයි පර්ගමම් වැරදි. වචනේ නිසා තමයි පර්ගමම් වල නිකොලති ගැනීම වැරදි. වචනේ නිසා තමයි දේවතා පිදේනි වැරදි. පැහැදිලිද ශාස්ත්‍රනේ? ඔව් පැහැදිලි. පළවන පේදුරු 4 වෙනි පරිච්ඡේදය 17 සහ 18 පද අපිට ලස්සනට රූපවාහිනී නිවුස් කියනවා වගේ පැහැදිලිව කවුරු හරි කෙනෙක් කියවමු. ශාමිලා සහෝදරියට කියවන්න පුළුවන්ද? ඉන්නලා ඔව්. කියවන්න. 4 වෙනි පරිච්ඡේදයේ පළවන පේදුරු 4 වෙනි පරිච්ඡේදයේ 17 සහ 18 පද. 17 18 විනිශ්චය කිරීමේ කාලය පැමිණ ඇත. පළමු කොට විනිශ්චය කරනු ලබන්නේ දෙවියන් වහන්සේගේම සෙනගය. එය අපෙන් පටන් ගන්නේ නම් දෙවියන් වහන්සේගේ සුබ අස්නට කීකරු නොවන්නන්ගේ ඉරණම කුමක් වනු ඇද්ද? සුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි දැහැමි කෙනෙකුට ගැලවීම දුෂ්කර වේ නම් අභක්තිකයාට හා පාපිෂ්ඨයාට කුමකින් කුමක් වෙයිද? පැහැදිලිද? හැම වෙලේම විනිශ්චය පටන් ගන්න දෙවියන් වහන්සේගේ ගෘහයෙන් ඔබ මගෙන්. උන්වහන්සේගේ ගෘහය ඇතුලේ ඉන්න අයම අප්සෙට් නම් ගෘහෙන් පිටින් අය ගැන කවර කතාවක්ද? සිසිල සහෝදරයා ඔබ ෆෝන් එකෙන්ද මේ දේවචනේ බලන්නේ ෆෝන් එකෙන් නේද? ඒකේ දෙවනි පරිච්ඡේදයේ පර්ගමම් වලට කියන කොටසේදී 12 වෙනි පදේ ඔබට තියෙන්නේ තවද පර්ගමම් ස්වභාවයේ දූතයාට මෙසේ ලියන්න දෙමුවත් තියුණු කඩුව ඇත්තා වූ තනන් වහන්සේ මේ කාරණා කියන පාර්ට් එක ඕකේ නෑ නේද? තියෙනවා ෆෝන් එකේ. very good. හොඳයි එහෙනම් ඔබ හරි අනුවාදය ඩවුන්ලෝඩ් කරගෙන තිබෙනවා. මොකද ෆෝන් එකේ ඇප් එක තියෙන සමහර අවස්ථාවලදී ෆෝන් එකේ ලයින්ස් මිස් වෙනවා. එතකොට හැම වෙලේම ෆෝන් යූස් කරන එක හොඳයි. ෆෝන් එකත් එක්ක හાર્ඩ් කොපි එකක් බයිබලෙත් තියාගන්න එක වැදගත්. right? දැන් 17 වෙනි පදේ කියමු. දැන් අපි එනවා අද දවසේ වැදගත්ම පදයට. අපි ඉගෙන ගන්න යනවා තාම වැදගත් කාරණාවක්. right? 17. ටෙරන් සහෝදරයා අපිට කියවමු 17 වෙනි පදේ. මයික් එක ඔන් කරමු. මයික් එක. ආත්මයන් වහන්සේ සභාවට වදාරන දේ කන් ඇත්තේ අසාවා. සැඟවී තිබෙන මන්නා ආහාරයෙන් ජයග්‍රාහකයාට දෙන්නෙමි. තවද ලබන්නා මිස අන් කිසිවෙකු නොදන්නා අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක්ද මම ඔහුට දෙන්නෙමි. right. අපි බලනවා දැන් ආත්මයන් වහන්සේ කන් නැති අයට කියන දේ සැඟවුණු මන්න සුදු ගල මේ හැම කාරණාවක්. interesting. මේ වචනේ පුදුම ලස්සනයි ප්‍රේමන්තේ. මේ ලෝකේ ලස්සනම පොත ලස්සනම කතාව ඔබ අතේ තියෙන්නේ. ලොව මැව් දින සිට ලියවුණු මිහිරිම ප්‍රේම කතාව රුක්මා සහෝදරයා බලමින් ඉන්නේ. අපි ඔක්කොම බලමින් ඉන්නේ. ඒ ප්‍රේම කතාවේ අති රමණීය පදයක් තමයි ටෙරන් සහෝදරයා අපිට දැන් කියෙව්වේ. කන් ඇත්තේ. වැරදි ඉගැන්වීම් සහ අශීලාචාර හැසිරීම් අදත් සභාවේ තිබෙනවා භයානක ලෙස 2021. අද වගේම පර්ගමම් වලත් එදා තිබ්බා. මම ඒක එහෙමයි ගලපුවේ. පර්ගමම් වල එක අපිට තියෙනවට වඩා අද තියෙන එක පර්ගමම් වලත් තිබුණා. ජය ගන්නාට to him who overcomes වැරදි ඉගැන්වීම් මිත්‍යා කල්පනා සහ යෝජනාවලට හසු නොවි හවුල් නොවි ඉන් ඕවර්කම් කරන කෙන අයට එනම් ජය ගන්න අයට සැඟවී තිබෙන මන්න ලැබෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ hidden manna. මේ තමයි දෙවියන් වහන්සේගේ සම්පූර්ණ සැපයීම. perfect provision. true bread
from heaven. ස්වර්ගෙන් පහළ වූ සැබෑ වූ කෑම මොනවද දන්නවද? අද රැට මෙතන කාලා ඉන්න අය පොඩ්ඩක් අතුස්සන්න. මමත් තාම කාලා නැහැ. ස්ටඩි කියවලා නේද අපි කන්නේ. දැන් මං සරලව අහන්නේ. අද රැට අපි කන්නේ ඇයි? බඩගින්නට ජීවත් වෙන්න. අද රැට කනවනේ. අද රැට කාලා නිසා හෙට උදේ නොකා ඉන්නවද? හෙටත් කනවනේ. අපි කන්නේ ඇයි? ජීවත් වෙන්න. කොච්චර කෑවත් කාලා නොමැරි ඉන්න පුළුවන්ද? කොහොම කෑවත් මැරෙනවනේ. ගෙදර තම්බන් කෑවත්, කඩෙන් ගෙනල්ලා කෑවත්, උයලා දුන්නත් මොනවා කරත් කවදා හරි කොච්චර කෑවත් මැරෙනවනේ. ඇඟවුණු මන්න වලින් කනවා කියලා කියන්නේ මරන්න බෑයි කියන එක. යෝහන් 6 වෙනි පරිච්ඡේදයට මේ එළිදරව් දුන්න යෝහන් යේසුස් වහන්සේගේ දේවත්වය ගැන ලියපු සුභාරංචි පොත තමයි යෝහන් සුභාරංචි. යෝහන් තුමා විසින් ලියපු සුභාරංචිය. යෝහන්ගේ සුභාරංචිය නෙමෙයි ජීසස් ගැන යෝහන් ලියපු සුභාරංචිය. 6 වෙනි පරිච්ඡේදය. ඒකේ තියෙන්නේ මාතෘකාව මුලින්ම මොකද්ද? 5000ට කන්න දෙන මොමන්ට් එක. යේසුස් වහන්සේ කර බයිබල් විශාරදයෝ හඳුන්වන ලොකුම ප්‍රාතිහාර්ය. රොටි 5යි මාළු කෑලි දෙකක්ද කූරි දෙකක්ද? කොහොම හරි මසුන් 2යි රොටි 5කින් 5000ක් පිරිමි කාලා. ඒ වුණාම උන්වහන්සේ 15 වෙනි පදේ විවේක ගන්න ඉන්ටර්වල් එකේ මුහුද පිට පයින් යනවා. අන්න මිනිස්සු ලකුණක් හොයාගෙන එන වෙලාවේ 26 වෙනි පදේ උඩ කියනවා ජීවනයේ කෑම. මේ බයිබලයේ තියෙන යෝහන් සුභාරංචියේ දීර්ඝම පරිච්ඡේදයේ පද 71ක්. මේ ජීවනයේ කෑම ගැන කියපු කියුන් ටිකට පස්සේ 60 වෙනි පදේ උඩ තියෙන මාතෘකාව මොකද්ද? සදාතන ජීවනය. 60 වෙනි පදේ උඩ තියෙන මාතෘකාව මොකද්ද? සදාතන ජීවනය පිළිබඳ කියනවා. ගෝලයන්ගේ පසුබට වීම. ජීවනයේ කෑම ගැන කිව්වට පස්සේ ගෝලයෝන්ට අධෛර්ය වෙලා ගෝලයෝ එකා දෙන්න එනකන මාර කියුන් ටිකක් නේ මේ සුවඳ කියන්නේ මේ මොනවද මේ කියන්නේ මේ මිනිහා දැන් ප්‍රේමන්තේනි 6 වෙනි පරිච්ඡේදයේ 41 වෙනි පදේ කවුරු හරි කියමු. එළිදරව් 17 වෙනි පදයට කනෙක්ට් කරන පදය 6 වෙනි පරිච්ඡේදයේ 41 වෙනි පදය. එබැවින් ස්වර්ගයෙන් බැස්සා වූ කෑම මමය. උන්වහන්සේ කී නිසා යුදෙව්වරු උන්වහන්සේ ගැන හොඳුරමින් මොහු යෝසෙෆ්ගේ පුත්‍ර යේසුස් නොවේද? අපි මොහුගේ මව්පියන් හඳුනමුව. මම ස්වර්ගයෙන් බැස්සෙමියයි මොහු දැන් කියන්නේ කෙසේදයි කීවෝය. පැහැදිලිද? දැන් යේසුස් වහන්සේ කියන ස්වර්ගෙන් බැස්ස කෑම මාව කන්න. උඹලා මාව කෑවේ නැත්නම් උඹලා මැරෙනවා. මාව කෑවොත් හරි. මාව කනවා කියන්නේ මොකද්ද? යේසුස් වහන්සේව මිනිස්සෙක් කනවා නම් කියලා කියන්නේ පිළිගන්නවා නම්, අත ගන්නවා නම්, උන්වහන්සේ එක්ක ඉන්නවා නම්, උන්වහන්සේගේ මුහුණ හොයනවා නම්, ඉරිදා උදේට මුහුණට මුහුණලා දැකලා නොදිස්නා දේවල් දැක්කම දේව ප්‍රසාද අත්කරගෙන මගේ විඩාව බාර දුන්නම උදුම දේවල් අත්දකින්න ප්‍රේමන්තේ. සංගවෝ මන්න වර්ගමම් සභාවලට යේසුස් වහන්සේ ලෑස්ති කරලා ඊට පස්සේ ලෑස්ති කරලා තින්නේ මොකද්ද? සුදු ගලක් ඔහුට දෙන්නේ මේ. මන් දිහා බලමු අවසාන ඉවර කරන්න තව විනාඩි 2යි තියෙන්නේ. පොඩ විනාඩි 5ක් වගේයි. අපි ගමුද ඒ 5? කාට හරි බෙහෙත් බොන්න තියෙනවද? මොකද තත්ත්වය? ලලන්තික. හරි. සුදු ගලක් ඔහුට දෙන්නේ මේ. පුරාණ ලෝකයේ මේ සුදු ගල ගොඩක් දේ හා සම්බන්ධව තිබුණා. හොඳින් අල්ලගමු මේක අමතක කරන්න එපා මැරෙන එක. සුදු ගල ප්‍රධාන කාරණා 4ක්. ඒක උත්සවයකට ටිකට් එකක් වෙන්න පුළුවන්. හරිද? එදා කාලේ. ඒ කියන්නේ ටිකට් ටු අ බැන්කට්. කෑමකට හොඳ.
ඒ වගේම මේ සුදු ගල ඉස්සර භාවිතා කරා මිත්‍රත්වයේ ලකුණක් විදියට සුදු ගලක් දුන්නා sign of a friendship sign of friendship. ඒ වගේම මේ සුදු ගල අතීතේ පාවිච්චි කරා ඔබව ගණන් කළා කියන you evidence of having been counted කියන කාරණාවට ප්‍රියරංජන සහෝදරයා right අද ඉලිකා සහෝදරී අපේ කරින්දුයි නෑ ශිවාන් අයියා ඉසුරුණියට බබා හම්බුණා ගිය සතියේ ඉතින් ටික දවසකට එන්න අමාරු වෙයි. praise the lord මම මතක් කරාගේ ඒ වගේම ඔබ නිදොස් බවට උසාවියෙන් වූ සහතිකයක් තමයි සුදු ගලක් දුන්නා a sign of acquittal in a court law. සුදු ගල දෙන්නේ ඔන්න ඔය වගේ කාරණා වලට ඉස්සර. දැන් යේසුස් වහන්සේ කියනකොට සුදු ගලක් දෙනවා කියලා ඒ නිසකවම ඔබට දෙන ආශිර්වාදයක්. ඒ කියන්නේ පරගමම් වල අයට දෙන කිතුනට ආශිර්වාදයක්. ආශිර්වාදයක්. පිළිගැනීම, ප්‍රීතිය, එකතු කර ගැනීම, සහභාගීකම සමානයි ආශිර්වාදය. Blessing means accepting, joy, you've been counted and I will be having fellowship with you. That is blessing. අපි බැලුවා එළිදරව් පොතේ භාග්‍යවන්තයෝ ආශිර්වාදලත්ෝ කියන්නේ ප්‍රීතියට එහා ගිය දෙයක්. එතකොට සුදු ගලක් දෙනවා කියලා කියන්නේ මහ විශාල ආශිර්වාදයක්. ඒ තුල තියෙනවා accepting, you will have joy, you've been counted, you will have fellowship. මේ අනුව සුදු ගල ආශිර්වාදය දෙන බවට වූ සහතිකයක්. ඊට පස්සේ පදේ කියුවේ මෙන්න මෙහෙම. ලබන්නා මිස කිසිවෙක් නොදන්නා වූ අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක් තමයි දෙන්නේ. එමනේ කියුවේ අපිට මේ ටෙරන් සහෝදරයා. ලබන කෙනා මිස කිසිවෙක් දන්නේ නැහැ. මේ ජය ගන්නාට පොරොන්දු වූ කිසිවෙක් නොදන්නා අලුත් නම මොකක්ද? Interesting. මොකක්ද ඒකේ තේරුම? දෙවියන් වහන්සේගේ නමද එහි තිබෙන්නේ? නැත්නම් අදෙලිවන්තයාගේ නමද? මෙහි තිබෙන්නේ ලබන්නාගේ නම. ගලට වඩා එහි ඇති නම වඩා වැදගත් වේ. දැන් ඒකට එක අදහසක් තමයි මේ අලුත් නොදන්න නාමය අපිට පෙන්වන්නේ දැන් ආත්මික සත්‍යයන් ඔබට දැන් මේ කියන්නේ ඒක හොඳින් අල්ලගන්න. මේ අලුත් නොදන්න නාමය අපිට පෙන්වන්නේ අපි අප දෙවියන් වහන්සේත් සමග ඇති අමිල සම්බන්ධකම. හරිද? දැන් යුවලා කපල් එකක් ලං වෙලා ආදරෙන් බැඳුනම උන්ට කියනව නේද ආදරයට කියන නම් එකිනෙකාට බබි කුක්කු බේබි ඩාර්ලින් ඔබත් කියනවා ඇති නේද? දැන් මෙතන වෙනස තියෙන්නේ මේ හස්බන්ඩ් වයිෆ්ට බබි කියන එක අල්ලපු ගෙදර අයත් දන්නවා මෙයා කියන්නේ බබි කියලා. දැන් මේක තමන් විතරයි දන්නේ. This is probably the same idea. ඒකේ ආත්මික ගැඹුරු අර්ථය තමයි මේ අලුත් නාමය අපිට assurance එකක් දෙනවා සහතිකයක් දෙනවා අපේ ස්වර්ගික ගමනාන්තය ගැන. හරිද? heavenly destination එක ගැන. ඒක තේරුම් ගන්න මෙහෙමයි. ඔබේ නම එහි තියෙනවා. ඔබ එනකන් බලාගෙන ඉන්නේ. waiting for you. සුදු ගල ලියපු නම it is your reservation in heaven is made. හෝටල් එකකට නවතන් ගන්න යනකොට ප්‍රබෝධ ක්‍රිස්මස් වලට දවස් ගානට ඉස්සෙල්ලා මෙහෙ රිසර්වේෂන් එකක් දාලානේ යන්නේ ඩවුන් සවුත්. ඒ ගියාම ෆුල් බුකින් ෆුල් නේද ශාස්ත්‍රී? මේ රිසර්වේෂන් එකක් දානවා. අර රිසිට් එක තියෙනවා ලලන්තිකත් එක්ක ප්‍රබෝධ යනකොට රිසෙප්ෂන් එකට අරක දුන්නම ඔයාගේ රූම් එක ඔක්කොම හදලා ඉවරයි. ඔයාට තියෙන්නේ යතුරු දෙනවා ඇතුල් වෙන්න විතරයි. ආයි දවස් දෙක ජොලි කරලා ඉන්න පුළුවන් නාල බුෆේ ඔක්කොම ලෑස්ති. එතන ගිහිල්ලා ඔයා ආයි තෝන්තු වෙවි මට ලෑස්ති කරලා නැද්ද මට නැද්ද මොකද මේ ආද හොයාගන්නම් එහෙම නැහැ. රිසර්ව්ඩ්. සුදු ගල අලුත් නාම එලියා තියෙන හිරන්ති සහෝදරි ප්‍රියංජන සහෝදරයා you have reserved a place in heaven. හරි ලස්සනයි නේද? finish. ඔබටත් මටත් අලුත් නාමයක් තියෙන සුදු ගලක්
උන්වහන්සේ දීලා තියෙන්නේ. ලලන්තිකාට තියෙනවා පොඩි දැන්වීමක් කරන්න. ඒ දැන්වීමෙන් පස්සේ අපි මේ කාලය අවසන් කරමු. මේ ඊට පෙර යමක් අහන්න තියෙනවද? මම තියාතීර සභාවෙත් පද 4ක් වගේ බලන්න හිතන් හිටියා. රෑ 10 මාර වගේ වෙයි. එමු. අපි එතනින් ඉවර කරමු. කාටද මුකුත් තියනවද අහන්න? දැන් කිතුණුවට තියෙන මේ මොනවද දේවතා රූපවලට මේ පිදේනි කියලා කියන්නේ මොනවාද ශිවාන්? හිරන්ති සහෝදරිය ඔබට තියෙනවද පොඩි අයිඩියා එකක් ඒක ගැන? ඔළුව ඇතුලේ මේක වෙන්න පුළුවන්ද කියලා? ඔව් ඒ කියන්නේ දැන් මේ මම අහන්නේ දැන් අපි හිතමු ඔය සමහර බය නැතුව කියන්නේ. ඔව් දාන සමහර දාන ගෙවල් වල අර මොනවාද කිරියම්මලගේ දාන වලට කියලා කෑම ඒගොල්ලන් ඒක පිදේ ඒගොල්ලන්ගේ වතාවත් කරලා තමයි අපේ ගෙවල් වලට එවන්නේ. එතකොට ඒවා ගැනීම සුදුසුද කොයි විදිහටද අපි ඒක තුල හිතන්න ඕන. right thank you දැන් එහෙම අවංකයෙන් අහුවට. දැන් ඒක අපි පෞල්තුමා කියනවා මෙන්න මෙහෙම එකක් හිරන් සහෝදරි. මම ඔබට point blank උත්තරයක් දැන් දුන්නම ඒක මෙන්න මේ වගේ. ඒ දාන්නේ දෙන කිරියම්මලාගේ ඒ දේ ගොඩාක් දේවල් කරලා අපිට දෙනවනේ. දැන් ඒක දුන්නම අපි ඒක ගැන හිතන්නේ නැතුව මේ දෙන දේ මම ඇදහිල්ලෙන් කෑවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම විශ්වාස කරන්න ගියොත් ඒවල මට සාධනීය හරි අයහපත් හරි බලපෑමක් තියෙයි මේක මාර ප්‍රශ්නයක් කියලා මම අවුට්. මම යක්ෂයත් එක්ක තමයි ඕක කන්න යන්නේ. මම ඇදහිල්ලෙන් යටත් කළා මම ඒක කනවා නම් මට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකේ අනිත් පැත්ත මේක. මම කිරි වලට බොහොම පෙරේතයි. පෙරේත නිසා මම දෙවියන්සේ වචනේ අරගෙන මුකුත් කෑවට ප්‍රශ්නයක් නැහැ නේ කියලා හස්බන්ඩ්ගේ දින එකත් අරලා දානවා නම් ඒක වෙන ප්‍රශ්නයක්. ඒක හොඳ නැහැ. තේරෙනවද? එතකොට මතක තියාගන්න ඕන දැන් අර මිනිස්යන්ට දමල ගහන නෙමෙයි දෙන දේ. අපි මේවා කන්නේ මේක අරන් යන්නේ කියලා. We will accept. But අපි අනිවාර්යෙන්ම යාඥා කරලා ස්වාමිනේ මේකේ අන්ධකාරය තියෙනවා නම් ඒක ඉවත් කරන්න. මේක යකාට පිදූ දෙයක් නම් මට හානියක් වෙන්න දෙන්න එපා. මම යකාට පිදූ දෙයක් කියලා හෘද සාක්ෂි දොස් කියනවා නම් කන්නත් එපා. හැබැයි දැන් මම මේ අදහස ඔබට දැන් කිව්වම හැමෝම මෙතන හිතන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා අපි අරලා දාන්න පුළුවන් මේ ඔක්කොම කෑම. එහෙමත් බෑ. තමන්ගේ පෞල්තුමා කියනවා තමන්ගේ හෘද සාක්ෂිය කෙනෙක්ට දොස් කියන්න පුළුවන් කෙනෙක්ට නැති වෙන්න පුළුවන්. එතකොට ඒක ඇදහිල්ලෙන් ඒ අවස්ථානුකූලව සිටුේෂන් ඩිමාන්ඩ් කියලා තියෙනවා දෙයක්. කල්පනා කරලා කරන්න ඕන දෙයක් ඉරන් සහෝදරයා. පැහැදිලිද? පැහැදිලි. right. පොඩි දෙයක් මටත් කියන්න තියෙනවා මේ කෑම සම්බන්ධව නෙමෙයි. දැන් බාගෙලාට අපි ඔය බෙහෙත් ගන්න යනවානේ දැන් අපිට සිංහල වෙදකම් කියලා. ඔව්. එනවා නේද බා? right. ඔව්. එතකොට දැන් ඒව බෙහෙතක් ගන්න යනකොට තෙල් ආලේප කරනවා ඒ වෙද මහත්තයා. ඔව්. ඒකට ඒ වෙද මහත්තයා බාගෙලාට එයා මොකක් හරි දේවල් මේ කිය හරි කරන්න පුළුවන්. ඒකට අපිට ඒ අවස්ථාවේදී අපි විශ්වාසයෙන් ඉන්නෝනේ. කියන්නේ අපිට දැන් කියන්න බෑනේ නෑ ඔයා ඔය මේ මොකක් කියන්න නැතුව මට දෙන්න කියලා කියන්නත් බෑනේ. බාගෙලාට තෙල් හදනකොටත් ඒගොල්ලෝ ඒ ආදිවාසී වශයෙන් මොන හරි ඔය යාති කර්ම මොන හරි කරන ඇති. ඒ පිළිබඳ අපිට අදහසක් නැහැ. කෙසේ වෙතත් ඒ තුරත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි විශ්වාසයෙන් අපි ඉන්නේ අපි නේද? ඔය අදහස් මොකද ඒ සමාන. ඒකත් අරහා සම්බන්ධවමයි ටෙරන් සහෝදරයා. දැන් අපි උදාහරණ හිතමු තෙල් ගාන්නේ හාමුදුරු කෙනෙක් කියලා. දැන් තෙල් ගා ගන්න යන්නේ හාමුදුරු කෙනෙක්. දැන් අපිට ඉන්නේ හාමුදුරු කෙනෙක් තමයි අපේ කකුල අත ගා ගන්න. හරි කැඩුණු ඉලයටේ හදා ගන්න. දැන් අපි මොකද කරන්නේ? දැන් අපි පිටකොටුව මොරටුව බස් එකට නගිනවා. බස් එකේ ඉස්සරහ දාලා තිනවා එහා කොන මෙහා කොන කතරගම දෙයියන් ඉඳලා යේසුවන්ස එකක කොනක තියෙනවා මුළු ඔක්කොම යක්ෂ දේවතාවෝ ටික තියෙනවා. අම්බෝ මේක තියෙනවා කියලා අපි බස් එකේ එහා පැත්ත දොරෙන් බහැලා එනවද නැහනේ. බස් එකේ යනව නේද? දැන් මම මේ කියන්නේ ඒ කියලා හාමුදුරුවන්ගෙන් කකුලත ගාගන්න යමු දැන් කියන්නේ නෙමෙයි. දැන් අපිට මේ අවස්ථාවේ මේ කෙනා විතර නම් තියෙන්නේ. මේක විතරක් කරගන්න අවශ්‍යයි නම් මම හැබැයි දෙවියන් වහන්සේ පාවල දීලා නෙමෙයි කල යුත්තේ කකුලේ තෙල් ගාගත්ත යුත්තේ.
මම උන්වහන්සේට කියනෝනේ ස්වාමිනී මම මේක ගැන අල්ප මාත්‍රයක් විශ්වාස කරන්නේ නැහැ. මට මේ තෙල් අවශ්‍ය නිසා මේ ස්ථානයේ හරියට අත ගා ගන්න අවශ්‍ය නිසා මේක සුව කර ගන්න අවශ්‍ය නිසා ඔබ වහන්සේගේ සුවය අපේක්ෂාවෙන් මම මේක පාවිච්චි කරනවා පමණයි. ඒත් ඔබ වහන්සේ මේකෙන් වැරදි දෙයක් සිද්ධ වෙනවා නම් මම මේකෙන් වළක්වන්න. ඒ අදහසේ ඒ පදනමේ ඒ ඇදහිල්ලේ ශක්තිමත්ව ඉඳලා ඒ දේ කරගමු තරන් සහෝදරයා. බාධාවක් නැහැ. පැහැදිලි? ශිවන් සහෝදරයා මමත් හිතනවා අපි මේ ජීවත් වෙනකොට සමාජයක ඒකේ තියෙන සංස්කෘතික දේවල් ඒ වගේම සමාජයේ සිද්ධ වෙන දේවල් හරියට තේරුම් අරගෙන අපි ජීවත් වෙන්න ඕන. මොකද මේ ආගම අපේ හිතේ තියෙන දෙයක් අපි ඒක ඇත්ත දන්න දෙයක්. ඒ වගේම අනිත් ඒවා දැන් තෙල් බෙහෙතක් ඒක කාලාන්තරයක් තිස්සේ ආපු ශාස්ත්‍රයක් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ බෙහෙත් වර්ගවල ඒ සියලු දේවල් කවි වලින් ශ්ලෝක වලින් එහෙම ඒගොල්ලන් ඒවා පාඩම් කරගෙන තියෙන දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම බෙහෙතක් ඇප්ලයි කරනකොට ඒකට ඒකේ ආශිර්වාදයක් වගේ ඒක සුව වෙන්න කියලා ඒ විදිහට මොමනමින් කරන දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේම මම හිතනවා කෑම වර්ග මේ අම්මවරුන්ගේ දානයක් කිව්වම කිරි අම්මවරු කියන්නේ අපේ සමාජයට කිරි දීපු අම්මලා. අපි ඉහළින්ම සලකන අය. ඒගොල්ලන්ට කන්න දීපු දෙයක්. එතන කිසිම මේ යක්ෂාත්මයක්වත් එහෙම දේවල් තියෙන්න විදිහක් නැහැ. මොකද හොඳ හිතින් මේ වගේම උෂ්ණය වැඩි වෙන කාලවල වල අපේ සමාජයේ අපි ඇති කරලා තියෙන දේවල් ඒවා අපි සමාජයේ ජීවත් වෙනකොට ඒ වගේ දේවල් වලට බොරු බයවල් ඇති කරගත්තොත් එහෙම අපි නිකන් අන්තවාදී තත්වයකට වැටෙනවා. ඒක නිසා අපි සමාජයත් එක්ක යන ගමන් අපේ ආගමේ අපේ මේ ටාගට් ඒ කියන්නේ අපිට බයිබලයේ දීලා තියෙන අපේ ගමනට අපි යන්න කියන එක මම හිතනවා. මම හිතනවා පාවුලුතුමාත් ඔය පිටම මතයක් ප්‍රකාශ කරලා තියෙනවා. ඔය අදහසම තියෙන මතයක් පාවුලුතුමාත් ප්‍රකාශ කරලා තියෙනවා. කියන්නේ තමුන් ඒ පිළිබඳ විශ්වාසයක් නැතුව අපි ස්වාමීන් වහන්සේ පිළිබඳ විශ්වාසයෙන් අපි එතන ඒක අනුභව කරන ප්‍රශ්නයක් නැහැ කියලා. අපේ ඇදහිල්ලට හානි පමුණවා නොගෙන ක්‍රිස්තුස් වහන්සේට අපි දුක් නොදී ඒ කාරණාවල් අපි හරහා එන දේවල් අපි හරියට මුහුණ දුන්නා නම් හරි. ඔව්. ඒක ඒ වගේම මම දැනගන්න කැමතියි මේ අපේ අලුත් ජීවිතය ගැන කතා කරනකොට අලුතෙන් නමක් ලැබෙනවා අලුතෙන් ඒක ඒ අපි දැන් තෝරගත්තා කියලා හිතමුකෝ. එහෙම වුණොත් එහෙම ඒ කතා කරන්නේ නැවත ජීවිතයක් ගැනද තවත් ජීවිතයක්. ඒ කියන්නේ පොඩ්ඩක් ඒක තේරුම් ගන්න අමාරුයි. ප්‍රියංක සහෝදර මේමයි තව ජීවිතයක් තමයි. හැබැයි ඇටමස් ලේනහර නැති මේ ආවාව විවාහ වීම නැති මේ ලෝකේ තියෙන බැඳීම් නැති අලුත් ජීවිතයක්. ඔව්. එතකොට ඒ වගේ ජීවිතයක් යෝජනා කරේ කවුද? ඒ වගේ ජීවිතයක් දැන් ඒක ඉල්ලීම කාගේද ඒක? යේසුස් වහන්සේද ඒ වගේ ජීවිතයක් යෝජනා කරේ? නෑ දෙවියන් වහන්සේගේ අරමුණ. දෙවියන් වහන්සේගේ අරමුණ. දෙවියන් වහන්සේගේ අරමුණක් ඒක. ඔව්. දෙවියන් වහන්සේගේ සම්පූර්ණ සැලැස්ම. ඒ කියන්නේ උන්වහන්සේගේ සම්පූර්ණ අරමුණ තමයි ඒක. අපිට දේවචනේ හම්බ වෙනවා මේ ජීවන පොතේ නම ලියවීම ගැන. එතකොට ලෝකයේ අත්තිවාරම් දාන්නත් ඉස්සෙල්ලා අපේ නම ලියලා තියෙනවා යේසුස් වහන්සේව මරනවා කියලා දන්නවා. මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ සැලැස්ම ප්ලෑන් එක. ඒ ප්ලෑන් එකේ කොටසක් යේසුස් වහන්සේ. ඒ ප්ලෑන් එක ඒ විදියටම එක්සිකියුට් කරනවා යේසුස් වහන්සේ. ටෝටලි දෙවියන් වහන්සේගේ සැලසුම. මිනිසෙක් හැටියට එතකොට ලෝකෙට දැම්මේ ඇයි? එතකොට දැන් මම අහන ප්‍රශ්නේ වැරදි වෙන්න පුළුවන්. මට මේ අර තේරුම් ගන්න ඕන නිසා යහන්නේ. ඔව්. ඒකට පැහැදිලි උත්තරයක් තියෙනවා. මිනිස්යාව මේ ලෝකෙට දැම්මේ ඇයි? මිනිස්යාව නිර්මාණය මැව්වේ ඇයි කියන එක ගත්තොත් හරිද? මැව්වේ ඇයි කියන එකට උත්තරය ඕනේ. ඒ කියන්නේ දැන් ශරීරයක් සහිතව මිනිස්යාවනේ මැව්වේ. ඒකෙන් ඊට පස්සේ තෝරලා අරගෙන තමයි ශරීරයක් නැති තත්යකට මේ සදාකාල ජීවනයකට ගෙනියන්නේ. එතකොට අර විදිහේ ශරීරයක් ඇතුව එතකොට එයාව ලෝකෙට එව්වේ. right.
දැන් ඒ කාරණාව හරිම මේ කවුරුත් හිතපු නැති එකක් වෙන්නේ ඒ ඌ අහන්නේ. හිතලා දිනවද? ඒ ඌ අහනවා ප්‍රියංජන සහෝදරයා අහනවා ශරීරයක් එක්ක ඇවිල්ලා ඊට පස්සේ ශරීරයක් නැතුව ඉන්න සලස්වන්නේ ඇයි කියලා.